නැවතවරක් සාදුකාරයක් දීලා নমස්කාරය කියන්නේ. ඕගොල්ලෝ සිල් සමාදන් නොවිච්ච අයට තමයි මේ පන්සිල් සමාදන් කරවන්නේ, අනිත් අය නෙමෙයි. හොඳයි. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ගේ මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා, ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා, ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අවිද්‍යාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඤ්ඤාණං, විඤ්ඤාණපච්චය නාම රූපං, නාම රූපපච්චය සලආයතනං, සලආයතන පච්චය පස්සෝ, පස්ස පච්චය වේදනා, වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදානං, උපාදාන පච්චය භවෝ, භව පච්චය ජාති, ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සානං සංභවಂತಿ. සද්ධර්මලාභී වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, විශේෂයෙන් අපගේ නායක මාහිමිපාණන් වහන්සේ අපට අනුදැන වදාලා බොහොම හොඳ දහම් කාරණා ටිකක් මේ ඇත්තන්ට
හිත සුවපත් වීම සඳහා දේශනා කරන්න කියලා. එනිසා උන්වහන්සේගේ ආශිර්වාදය වගේම අපගේ සමිත පඬිත අපේ හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන අපි මේ ශාසනික කටයුතු සිද්ධ කරන්නේ. ඒ නිසා උන්වහන්සේගේ ඇතුළු සියලුම මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගෙන මේ ශාසනික කටයුතු සිද්ධ කරන්නට අපට අවකාශ ලැබිලා තියෙනවා. ඒ නිසා පළමු කොට ඒ සියලුම නායක හාමුදුරන් වහන්සේ සියලු මහා සංඝරත්නයේ වෙනුවෙන් සාදුකාරයක් දීලා උන්වහන්සේලාට ආශිර්වාද කරනවා. පින්වතුනි, මේ අද පොය දවස පිළිබඳව මේ පින්වත් පිරිසට අපගේ නායක මාහිමිපාණන් වහන්සේ උදෑසන ඒ පින්කම මොහොතේ සඳහන් කරන්නට ඇති. එනිසා මාතෘකාවට ගත්ත මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව මේ පින්වත් පිරිසට මගේ ධර්මඥානයට මගේ ස්වම් බුද්ධියට අවබෝධ වෙන අයුරින් දහම් කාරණා ටිකක් දේශනා කරන්නට සූදානම්. මේ පින්වත් පිරිස අදිෂ්ඨානයක් කරගන්න ඕන. මේ ධර්ම දේශනාව මම ශ්‍රවණය කරලා මගේ ලැබුණු මේ සන සම්පත්තිය සහිත මනුස්ස ආත්ම වටිනාකම අවබෝධ කරගෙන මේ සංසාර කතරේ බය දැකලා මේ සංසාර කතරින් එතර වෙනවා කියන අභිලාෂය මේ පින්වත් පිරිස ළඟ තියෙනවා. ඒ නිසා හොඳට හිත සමාධිගත කරගෙන කිසිම පැතිකඩ වලට හිත යොමු කරන්නේ නැතුව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළොත් දේශනා කරන මටත් ඒකේ ආනිසංස තියෙනවා. ධර්මයේ ශ්‍රවණය කරන ඔයත්න්ටත් ආනිසංස තියෙනවා. මාතෘකාවට අනුව අවිද්‍යාව. මේ අවිද්‍යාව නිසා තමයි පින්වතුනි දේශනා කරන මාත් මේ දහම් ශ්‍රවණය කරන ඔය ඇත්තොත් සංසාරේ ඉපෙදෙමින් මැරෙමින් සැරිසැරි. මේ සංසාරේ එක්තරා නැවතුම් පොළක්. අපි භාග්‍යවන්ත අවධියක දැන් ඉන්නේ. හොඳට පංචේන්ද්‍රයන් අපේ තියෙනවා පිටලා. මනුස්ස ආත්මයක් ලබන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන හරිම දුර්ලභයි. දුර්ලභංච manussත්තං. එහෙනම් අපි මේ manussාත්මේ පංච ඉන්ද්‍රියන් සහිතව ලැබිලා තියෙනවා. පංච ඉන්ද්‍රියන් අහිමි වෙච්ච අයත් වගේම මිනිස්සුන් අපිත් තෝ තැන්වල හිටියා. දැන් අපි ඉන්නේ ඊට වඩා ඉහළ තැන. ඒ ඉහළ තැනින් ඉහළටම යනවා. මෙන්න මේ ප්‍රතිපත්ති තුළ තමන්ගෙම සම්බුද්ධියෙන් මේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වුණොත් තමාගේ ගැලවීම තියෙන්නේ තමන් ළඟයි. ගැලවෙන මාවත බුදුහාමුදුරුව අපට දේශනා කළා. ඒ මාවත ඔස්සේ ගමන් කරන්න. ඒ මාවත ඔස්සේ ගමන් කරන බුදුහාමුදුරුව අපට අනුදැන වදාලා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා දිට්ඨිය තුල සිත පිහිටවා ගන්න ඕන. යෝනිසෝ මානසිකාරයෙන් අපි සිටින්න ඕන තමන්. අපි කිව්වොත් බොහොමයක් නේ.
තමන් පිළිබඳව විමර්ශනය කරා. තමා පිළිබඳව දන්නේ තමන් පමණයි. වෙන කවුරුවක්වත් දන්නේ නැහැ තමන්. තමාගේ සියලුම ක්‍රියාකාරකම් සිත මුල් කරගෙනයි සිද්ධ වෙන්නේ. කයෙන් කරන, වචනයෙන් කරන ඒ සියලු ක්‍රියාකාරකම් තමා දැනුවත්වමයි කිරීම. එහෙනම් ඒ සියලු දේවල් තමන් කොහොමද සිද්ධ කරන්න ඕන? සම්මාදිට්ඨියෙන්. යෝනිසෝ මානසිකාරයෙන්. දැන් තමන්ගේ හිතට තට්ටු කරලා බලන්න. මම ඒ විදියට ක්‍රියාත්මක වෙන්නේ. එහෙම තමා විසින්ම තමාගේ සම්බුද්ධිය ආධාර කරගෙන මස් ඇස කියන එකෙන් බැහැර වෙලා, මසතින් බැහැර වෙලා, නැනස කියන එක පාදාගෙන තමන් සතර ඉරියව්වකදීම මේ සිතට එන චෛතසික ධර්මයන් දකිමින් ධර්මානුකූලව තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නවා නම් ඒක තමයි තමන් තුලින් ලබන සදාකාලික සැපය. අනිත් මේ බාහිර මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන ගන්න සියලුම දේවල් తాවකාලිකයි කියලා තමන්ට අවබෝධ වෙනවා. මේ සදාකාලික සැපය තමයි තමන්ගේ කල්යාණ මිත්‍රය. අන්නේ පිළිවෙත තමන් අනුගමනය කරනවා නම් මුලා වෙච්ච තැන් තමන් තුලින් දකින්න. මම මුලා වුණේ කොතනද? කොමක් නිසාද? අර මම මගේ ආත්මය කියන නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙච්ච නිසා ධනාත්මක පැත්ත බැහැර කරලා ඍණාත්මක පැත්ත ක්‍රියාත්මක කරා. ලෝභ, දේශ, මෝහ මත ගොඩනගමින් කැමැත්ත අකමැත්ත. මේ කැමැත්ත අකමැත්ත තමයි හැමතිස්සෙම නිත්‍ය සුඛ ආත්ම කියන තැන ඉඳගෙන කටයුතු කරනකොට කියන්නේ. මොනවද? ඍණාත්මක. දැන් ඒක නිසා තමයි අපි මේ සංසාරේ සැරේ. දැන් මේක අපි අවබෝධ කරගත්තා. මේ අවිද්‍යාව, මුලාව. අවිද්‍යාව කියන එක බැහැර කරන්න බුදුහාමුදුරුවෝ දැන් අපට සම්මා දිට්ඨිය තුල ඉන්නේ. මෙතෙක් කල් අපි ක්‍රියාත්මක කළේ මිත්‍යා සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්ප. මිත්‍යා සංකල්පනා කියන්නේ තමන් හැමතිස්සෙම දන් දුන්නේ, බණ භාවනාදිය කරේ, නැති බැරියට දුන්නේ, ඒ වගේම තමන්ගේ දරුවන්ගේ, බිරිඳගේ, සමාජයේ යුතුයකම් කොට ඉෂ්ට කරේ කොහොමද? යම් බලාපොරොත්තුවක් ඇතිව. බලාපොරොත්තුවක් තියෙනවා නම් එතන ගනුදෙනුවක්, අපේක්ෂාවක්. අපේක්ෂාව භංගුත්වයටපත් වුනහම අන්න ව්‍යාපාදී. මේ දෙක නේද සිද්ධ කරේ? එහෙනම් මේක අපි අපේ සම්බුද්ධිය තුලින් මේක ආදීනවේ දැකලා ඒක බැහැර කරන තැන අපි ඉන්න ඕනේ. මෙන්න මේක නිසානේ අපි සංස්කාර සකස් කළා. මොකද්ද සංස්කාර? අපි කාය සංකාර, වචී සංකාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනංජාභි සංකාර. මේක තමයි සකස් කරන්නේ. මේ සංස්කාර සකස් කළේ මෙතෙක් කල අර මුලා වෙලා අපි මේ සංසාරේ නිත්‍ය සුඛ ආත්ම කියන මම කියන මිත්‍යාවට ගොදුරු වෙලා මේ ආකාරයෙන් තමයි කටයුතු කළේ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඔය බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව මෙන්න මේ සියලු සංස්කාරයන්ගේ ස්වභාවය තමාගේ බුද්ධිය තුළින් දැකලා මේකෙන් බැහැර වෙන්න. එහෙනම් අපි කොහොමද කරන්න ඕන? අපි සංස්කාර, කාය සංකාර සකස් වෙනකොටම දකින්න ඕන.
දැන් මගේ හිතට මේ අහින් දැක්ක රූපේ නිසා කැමැත්ත අකමැත්ත උඩ සංස්කාරේන පුරුද්ද ඉස්සරහට තල්ලු වෙනවා. දැන් ඇහැට දකින්න රූපය තමා මේ ප්‍රතිපත්තිය තුල ඉන්නවා නම් ජාති ජරා ව්‍යාධි මරණ තත්ත්වයටපත් වෙනවා. ඒකත් එහෙමයි මේකත් එහෙමයි. මොකද දැන් Tamanට ඇඟිලි දික් කරලා බලන්න. බාහිරේ දකින්න සියලු ජවනිකාවල් නිසා මෙතන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අන්න එහෙම මේ ක්‍රමවේදය තුල ඉන්නකොට මේ කයට එන සිටිවිලි මේ සිතට එන චෛසික ධර්මයන් Tamanට පාලනය කරන්න පුළුවන්. කය පිළිබඳව හැමතිස්සෙම අපි කැමැත්ත අකමැත්ත උඩ අපි මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන අපේ සංතරපණි අපේ කැමැත්ත ඉෂ්ට කරගන්න උත්සාහයක් ගත්තා. මේක අපිට සංසාරේ සැරිසරන්න මාර්ගය අපි හදාගත්තේ මේ තුලින්. දැන් අපි මේකේ ආදීනවේ වටහා ගන්න. වටහාගෙන එයින් බැහැර වෙන උත්සාහයක් ගැනීමක් කරන්න. ඊළඟට මේ කය පිළිබඳව තමන්ගේ බුද්ධිය තුලින් දකින්න උත්සාහයක් ගන්න ඕන. මේ හිසේ සිට පාදාන්තයේ දක්වා අංශුවක් සෛලයක් පාසා සියලු ප්‍රජාවන්ගේ යථා ස්වභාවය තමන්ගේම බුද්ධිය තුලින් දකින්න පුළුවන්. කාය කියන්නේ ක්‍රියාවක් සිද්ධ වෙනවා. මේ කය ක්‍රියාත්මක කෙරෙන්නේ මේ සිත මුල් කරගෙනයි. දැන් මේ ඇත්තන්ට සිතට මේ කය පිළිබඳව කයේ වේදනාවක් දැනුනොත් මොකද වෙන්නේ? සිතින් තමයි මේ සංඥාව ක්‍රියාත්මක වෙන ආකාරයට තමන්ගේ වේදනාව අර කැමැත්ත අකමැත්ත උඩ තමන් ඒකට එක්ක සැප වේදනාවක් නම් ඒකට උපාදාන වෙනවා. ඊළඟට තමන්ට කායික වේදනාවක් ආවන ඒකට ව්‍යාපාදය තිබෙනවා. මෙන්න මේ දෙක ක්‍රියාත්මක වෙන්නේ මේ සිතුවිලි හරහා. සිත හැම මොහොතකදීම નિરાයාසයෙන්ම අකුසල් පැත්තටම තමයි බර වෙන්නේ. අකුසලයටම තමයි අපි පුරුදු වෙලා තිබෙන්නේ. මොකද තණ්හාව නිසා. තණ්හාව කියන එක අපි කැමැත්ත අකමැත්ත උඩ තමයි ක්‍රියාත්මක වෙන්නේ තණ්හාවට දාසකම් කරමින්. එහෙනම් ඒකේ ආදීනවිය Taman තුලින් වටහා ගන්න ඕනේ. ඒක වටහා ගන්න නම් බුදුහාමුදුරුව අපට දේශනා කළේ හැම ෂණිය තුලම මේ පංච කාමය කියන එක සකස් වෙන්නේ පංච උපාදානස්කන්ධය කියන එක සකස් වෙන්නේ මෙන්න මේ නিত্য සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වුණොත් කියලා බුදුහාමුදුරුව අපට දේශනා. දැන් මම කෙනෙක් ඉන්නවද කියලා මේ ඇත්තට තමන්ගේම බුද්ධිය තුලින් දකින්න පුළුවන් නේ. තමන්ගේම මේ ශරීර කූඩුව තමන්ට ආධාර කරගන්න පුළුවන් මේ හැම දෙයක්ම විමර්ශනය කරන්න. මේ ඇහැ කියන එක සම්මුතියට අපි සඳහන් කළාට පරමාර්ථ පැත්තෙන් ඇහක් නැහැ පිළි. ඇහක් තියෙනවා නම් අපි මේක ගලවලා ගත්තොත් මොකද්ද අපේ අතට එන්නේ? මස් ගොඩක් නේද? මේක Tamanට මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනකොට Tamanටම වටහා ගන්න පුළුවන්. ඊළඟට මේ කන කියලා කියනවා. ඇහෙන් දකින්න පුළුවන් රූප, කනෙන් අහන්න පුළුවන් ශබ්ද. ඇහැ දකින්න රූපේ, ඇහැට දකින්න රූපේ ඒක ක්‍රියා විරහිත වෙලා තමයි ඇහි ක්‍රියාකාරීත්වය ක්‍රියා විරහිත වෙලා තමයි මේ කන ක්‍රියාත්මක වෙන්නේ. ඇහෙන් කරන්න පුළුවන් එක ක්‍රියාවයි. කනෙන් අහන්න පුළුවන් ශබ්ද පමණයි. ඊළඟට නාසයෙන් ආග්‍රහණය කරන්න පුළුවන් ගන්ධය පමණයි. දිවෙන් බලන්න පුළුවන් රස පමණයි. කයින් ගන්න පුළුවන් පහස පමණයි. මනෙන් මේ හැම දෙයක්ම ක්‍රියාත්මක කරලා අර කැමැත්ත අකමැත්ත උඩ මෙතෙක් කල් අපි මේ කාම ඕග කියන එකට අහු වුණා. භව ඕග කියන එකට අහු වුණා.
දිට්ටි ඕග කියන එකට අහු වුණා අවිද්‍යාව නිසා. දැන් අපි මේක අපේම බුද්ධිය තුලින් වටහා ගන්න උත්සාහ ගැනීමක් කරනවා නම් සිතට එන සිතුවිලි තමා තුලින් දකින්න. දැන් තමන් සම්මා දිට්ඨිය තුල ඉන්නේ. අකුසල් මූලයන් එනකොටම තමන් දැකලා ඒක ප්‍රහාණය කරනවා. කුසලයේ එනකොටත් ඒකත් ඒ කුසල් චෛසික ධර්මයන් කොහොමද සිද්ධ කරන්නේ? අර ලෝභ දේශ මොහ ආදී අර මිත්‍යා මතයෙන් බැහැර වෙලා අලෝභ අදේශ අමෝක කියන තැන තමන් සිත ක්‍රියාත්මක කරගෙන නෙක්ඛම්ම සංකල්පන සම සංකප්පය තුල සිත පිහිටුවාගෙන හැරෙන ස්වභාවයෙන් ක්‍රියාත්මක. සංකත පැත්තෙන් බැහැර වෙලා අසංකත කියන තැන ඉඳගෙන තමන් ක්‍රියාත්මක වෙනවා. අසංකත කියන්නේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ බලාපොරොත්තුවක් ඇති නොවන ආකාරයට තමන් කටයුතු කරනකොට ඒකෙන් ලබන සැපය අන්න සදාකාලිකයි. ඒක ක්‍රියාත්මක කරලා තමන්ට මෙනෙහි වෙනකොට මම මේ කිසි දෙයක් හැම දෙයක්ම කළේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. තමන්ට සතුටු වෙන්න. සිත කියන එක තමන් පාලනය කරගෙන. සිතට දාසකම් කළා මෙතෙක්. සිතට දාසකම් කරා කියන්නේ තණ්හාවට දාසකම් කළා. තණ්හාව කියන එක දැන් අඳුරගත්තා. තමන් එකෙන් බැහැරුණා. ඊළඟට දැන් වචනයෙන් කරන අකුසල් තියෙනවා අපේ. නේද? මුසාවාදා, පරුසා වාචා, සම්ප්‍රප්පලාපා, පිසුනා වාචා. දැන් තමන්ට මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනකොට තමන් කවදාකවත් ඔය වචනයෙන් කරන අකුසල් සිදු කරන්නේ නැහැ පිළිතුරේ. ඒක ප්‍රායෝගිකවම තමන්ගේ සම්මා දිට්ඨිය තුල තමන් ඉන්න ශක්ති ප්‍රමාණයට හැම දෙයකම තියෙන ආදීනවිය දකිමින් ඒ අකුසල් වලින් බැහැර වෙනවා. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා පුඤ්ඤාභි සංකාර. අන්න දැන් පුඤ්ඤාභි සංකාර කියන්නේ නিত্য සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා ඒ කරපු ඒ පුරුද්ද දැන් ප්‍රහාණය කරන තමයි. ප්‍රහාණය කරලා කිසිම මතයක් නැතුව. මතයක් තියෙනවා නම් එතන ලෝභ දේශ මොහ. නিত্য සුඛ ආත්ම කියන මම මගේ මිත්‍යාවට ගොදුරු වෙලා. දැන් අමතයි. සම්මුතියට මම කෙනෙක් හිටියට පරමාර්ථ පැත්තෙන් මම කෙනෙක් නෑ කියලා තමන්ගේ බුද්ධිය තුළින් අවබෝධ කරගන්න. ඒ අවබෝධය වැඩි වෙන්න සම්මුතියට තමන් කාත් එක්කත් සම්බන්ධකම් පවත්වන්නේ මේ තමන්ගේම ස්වම් බුද්ධිය තුළින් මේ හැම දෙයකම තියෙන නිස්සාර භාවය වටහා ගනිමින් සියලු දෙනාත් එක්කම ගනුදෙනු කරනවා මෙතන දකිමි. සිත උපදින තැන දකිමි. එහෙම කරනවද මේ පින්වත් පිරිස? දැන් තමන්ගේ පැත්තට ඇඟිල්ල දික් කරන්න ඕන. අපට අයිතියක් නැහැ තවත් කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න. මොකද අපි තාම නිවන් අවබෝධ කරගෙන නැහැ නේ. බුදුරජාණන් වහන්සේ නික්ලේශී. පසේ බුදුරජාණන් වහන්සේලා නික්ලේශී. මහරහත් උතුමන් වහන්සේලා නික්ලේශී. සෝවාන් මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, රහත් මාර්ගයට පිවිසියත් අලු යට තියෙන ගිනි පුපුර වගේ පරිඋත්ථාන මේක නකින්න. දකින්න පුළුවන් තමයි. ප්‍රතිපත්ති තුල ඉන්නකොට. වීතික්කම අනුසය නගින. නිවන් අවබෝධ කරගන්න තාක්කල් අපිත් එක්ක ඉන්නවා කෙලෙස් මායя. කෙලෙස් මායя තමයි අපිව හැමතිස්සෙම සංසාරේ එක එක කූඩු වලට තල්ලු කරන්නේ. പ്രേත කූඩුවට, යක්ෂ කූඩුවට, අසුර කූඩුවට ඔය කූඩු වල අපි හිටියා. ඒක නිසා තමයි ඒ ගති ලක්ෂණ අපට එන්නේ. එන්නේ නැද්ද? ඒවා ඔක්කොම ඒ සියලු දේවල් තමන්ට දකින්න පුළුවන් කොහොමද? සීමා රහිතව මේ පිළිවෙත තුලින් තමන් ඉන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් දුවට දකින්න පුළුවන්.
කෙලස් තවන වීර්යය. චිත්ත ඒකාග්‍රතාවය තබා ගන්න පුළුවන්කම ලැබෙනවා. හිත හැමතිස්සෙම දමනය කරගෙන ඉන්න. හිත කොයි පැත්තට ගියත් තමන් ඉන්නේ ඒ යන යන පැත්ත තමන් අධීක්ෂණය කරගෙන. මොකද බුදුහාමුදුරු දේශනා කරපු මේ පිළිවෙල සත්පුරුෂ සංසේවෙනි තමන් ඉන්නේ. මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම සත්පුරුෂයා තමයි ශාන්තිනායක බුදුහාමුදුරු. උන්වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරන්න භාග්‍ය ලැබෙන්නේ අචල ශ්‍රද්ධාව තමන් ළඟ තිබුණොත් පමණයි. අචල ශ්‍රද්ධාව කියන්නේ නොනැසෙන ශ්‍රද්ධාව, ඉන්ද්‍ර කීලයක් වගේ. අර මඩේ හිටන ඉන්න වගේ නෙමෙයි. මොන වාදක, මොන තර්ජන, මොන ගර්ජන, මොන චෝදනාවක් තමන් දන්නවා තමන් ඉන්නේ කොතනද කියලා. තමන් ඒක නිවැරදි කරන්න යන්නේ නැහැ. තමන් නිර්දෝෂී කියලා කියන්නේ නැහැ. මොකද මේ ලෝකේ ස්වභාවය මේකනේ. ලෝකේ මඩගොහරුවක් නේ. මේ මඩගොහරුවේ අර අවිද්‍යාව කියන ඕකෙට අහු වෙලා මුලා වෙලා යන ගමනක් නේ. අවබෝධය ලබාගත් ශ්‍රාවකයා තමන්ගේ ස්වම්බුද්ධිය තුළින් ඒව ඉදිරියක් හම්බවියයි. ඒව විවේචනය කරන්න යන්නෙත් නැහැ. තමාගේ ප්‍රභාෂර සුවය තමන් භුක්ති විඳිමින් ඒ සුවය තුළින් අන් අයටත් හිතසුව පිණිස තමන්ගෙන් සේවාවක් වෙන්න තියෙනවා නම් ඒ සේවාව සිද්ධ කරනවා බුදුහාමුදුරන්ගේ බුද්ධ ශ්‍රාවකෙක්. දැන් මේ ඇත්ත ශ්‍රාවකයෝ. බුදුහාමුදුරු දේශනා කරන්නේ බික්කු බික්ෂුණී උපාසක උපාසිකා සිවණ පිරිස මගේ ශ්‍රාවකයෝ. දැන් මේ ඇත්ත ශ්‍රාවක ගණයටයි. මේ ඇත්තන්න තියෙන නිති පංචශීල් පොහොය අටසීල්. ඔය පංචශීල ශික්ෂාපද පහ හොඳට ආරක්ෂා කරන්න. ඒක වචනෙට සීමා කරන්න එපා. තමන් සමාදන් වෙන සීලය නිරතුරුවම තමගේ ස්වම්බුද්ධිය තුළින් සතර ඉරියව්වෙදිම ක්‍රියාත්මක කරන්න උත්සාහයක් ගන්න තියෙනවා. අන්න ඒක තමයි තමගේ අභ්‍යන්තරයෙන් ලබන සදාකාලික සැපය. අනිත් සියලු සැපයන් తాවකාලිකයි කියලා තමන්ගේම බුද්ධිය තුළින් තමන්ට අවබෝධ වෙනවා. ඒ අවබෝධය ලැබමින් තමයි මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන තමන් සම්මත ලෝකයේ සියලුම ක්‍රියාකාරකම් සිද්ධ කරන්නේ කොහොමද? නෙක්ඛම්ම සංකල්පනා වගේම තමන් හැමතිස්සෙම තමන්ගේ සිත කය වචන තුන්දර ධර්මයට හසුරු ගන්න උත්සාහ ගනිමින් සම්මා වාචා තුල සිත ක්‍රියා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා තුල සිත ක්‍රියා. ඒ පිළිවෙත අනුගමනය කරනවා නම් අන්න තමන්ට වැරදිච්ච තැන් තමන් දකින්නෝද? දැන් දකින්නේ කොහොමද? දැන් අවිද්‍යාව නිසා අපට සංස්කාර සකස් වුණා කියලා තමන්ගේම බුද්ධිය තුලින් අවබෝධ වෙනකොට ඒ මිත්‍යාවෙන් බැහැර වෙලා විසංකාර තත්ත්වයට තමන්පත් වෙන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා. දැන් මේක තමා තුලින් දකින්න ඇහැට දකින්න රූපය නිසා චක්කු විඥානය සකස් වුණා. හොඳයි නැද්ද? කනට ඇහෙන ශබ්දය නිසා සෝත විඥානය සකස් වුණා. නාසයට දැනෙන ගන්ධය නිසා ගාන විඥානය සකස් වුණා. දිවට දැනෙන රසය නිසා දිවහා විඥානය සකස් වුණා. කයට දැනෙන පහස නිසා කාය විඥානය සකස් වුණා. මනසට දැනෙන ධම්මය නිසා මනෝ විඥානය සකස් වුණා. දැන් මේක අතීතයේ පැත්තට හිත යන්නේ නැද්ද? අතීතයේ වෙච්ච දේවල් වලට. ඒ හා සමානව අනාගතයේ වෙන්න තියෙනවද හිත යන්නේ නැද්ද? මේ අතීතයයි අනාගතයයි මේ වර්තමානයේ මේ තුන බලනකොට බලන්න. පනස් 4ක්
මේ 54කින් මේක ක්‍රියාත්මක. ඊළඟට සංසාරේ ගෙන ආපු අර සක්කාය දිට්ඨි කියන්නේ ඒකයි. සක්කාය කියලා සංසාරේ කරපුවා. ඒ සංකාරයේ අතීතේ මේ ඉපදෙමින් මැරෙමින් එන ගමනේදී 54ක් තිබ්බා. මෙන්න මේ 54යි මේ 54යි එකතු වෙනකොට 108කින් මේක අපි අල්ලගෙන හිටියා. හොඳයි නැද්ද? 108කින් මේක අපි අල්ලන් හිටියා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඕක බැහැර වෙන්න තමන්ගේ ස්වම්බුද්ධිය තුලින් මේ ප්‍රතිපත්ති තුල ක්‍රියා. ඊළඟට චක්කු සම්පස්ස ජා වේදනා. ඊළඟට රූප සංඥා රූප සංචේතනා තණ්හා විතක්ක ਵਿਚාර. මේක තමයි අපි කලේ. මෙන්න වැරදිච්ච තැන. ඊළඟට දැන් කනත් ශබ්දයක් සෝත විඤ්ඤාණ. සෝත සම්පස්සජා වේදනා. ශබ්ද සංඥා ශබ්ද සංචේතනා තණ්හා විතක්ක විචාර. මේක තමයි පින්වතුනි අපි සිද්ධ කළේ පුරුද්දට. නිට්ටයයි සුඛයි ආත්මයි කියන මිත්‍යාවට ගොදුරු වෙලා. නාසයත් ගන්ධයත් ගාන විඥාන. ගාන සම්පස්සජා වේදනා. ගන්ධ සංඥා ගන්ධ සංචේතනා තණ්හා විතක්ක විචාර. 10 පොලකට යනවා. මේක දකින්න උත්සාහයක් ගත්තද? ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනකොට තමන්ගේම ස්වම්බුද්ධිය තුලින් තමන්ට එතනම මේ හැම දෙයක්ම වැරදින තැන තමන්ට දකින්න. මේ හැම දෙයක්ම තමන් දකිමින් තමයි තමන්ගේ ඒ පුරුද්ද එනකොටම තමන් ඒකේ ආදීනේ වටහාගෙන එයින් බැහැර වෙන්න උත්සාහය. ඊළඟට දිවත් රසය දිවහා විඤ්ඤාණ. නේද? දිව සම්පස්ස ජා වේදනා රස සංඥා රස සංචේතනා තණ්හා විතක්ක විචාර. බලන්න මේ හරිම වේගකින් මේක යනවා. ඒක මේ වේගෙ මෙපමණයි කියලා කියන්න බෑ. එච්චරටම වේගයි මේක. ක්ෂණයක් පාසා මේක ක්‍රියාත්මක වෙනවා. කායත් පහසත් කාය විඤ්ඤාණ. කාය සම්පස්ස ජා වේදනා. පොට්ටබ සංඥා පොට්ටබ සංචේතනා තණ්හා විතක්ක විචාර. මේක තමයි අපි මේ හැම දෙයක් තුලින්ම පංච කාමය නිසා පංච උපාදානස්කන්ධය. මේක තමාගේ බුද්ධිය තුලින් දකින්න. මනත් ධම්මයත් මනෝ විඤ්ඤාණ. මනෝ සම්පස්ස ජා වේදනා. ධම්ම සංඥා ධම්ම සංචේතනා තණ්හා විතක්ක විචාර. 10 පොලකට යනවා අපි. මේක තමන්ගේ බුද්ධිය තුලින් තමන් දකිනවා නම් තමයි තමන් ඉන්නේ යම් ප්‍රතිපත්තියක්. චිත්ත ඒකාග්‍රතාවය තබාගෙන. තණ්හාව කියන එක එනකොටම තණ්හාව ඇති වෙන්නේ නැත්තේ නෑ. ඒ එනකොටම තමයි මොකද පුරුද්ද තියනවා අපේ. මේකේ මලකඩ තියනවා. කොච්චර තියනවද කියලා කියන්න බෑ. මේ මලකඩ ටික ටික තමයි සුද්ධ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ සුද්ධ කරන ශක්ති ප්‍රමාණය තමයි තමන්ට මේ අභ්‍යන්තරයේ සැපේ මතු කරගන්න පුළුවන්. මේ සැපේ තමයි බුදුහාඳුරු සදාකාලික සැපේ කියන්නේ. එහෙනම් ඒක තමන්ගේ අවබෝධය තුලින් තමයි මතු කරගන්නේ. ඒකට මාවත බුදුහාඳුරුව අපට පෙන්නලා දුන්නා. ඒ මාවත ඔස්සේ ගමන් කරන්න ඕන තමන් විසින්. මේ කෙලෙස් මාර ස්කන්ධ මාර කෙලෙස් මාරය මොකද කරන්නේ? හැමතිස්සෙම නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා ලෝභයයි ද්වේෂයයි මෝහයයි සකස් කළේ. ස්කන්ධ මාර මොකද කරන්නේ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය,
විඥාන උපාදානස්කන්ධය. මේක තමයි යා අපිව යාගේ ග්‍රහණයට හසු කරගෙන මේ උපාදානස්කන්ධයට ගොදුරු කරනවා. අර අபிසංකර මාර තමයි මම මුලින් අනුශාසනාවේ සඳහන් කළේ. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනන්ජාභි සංකාර. එයාගේ ඒක තමයි ඒක. කඩු අමෝරාගත්ත වදකයෝ වගේ. අපි පිටිපස්සෙන් ඉන්නවා. විවිධාකාරයෙන් මොන පැත්තකින් හරි අපට වරදිනිකම් බලන් ඉන්නවා. අපි වරද්දවන්න තමයි බලන්නේ හැමතිස්සෙම. නිසා මේක තමාගේ තුලින් තමන් ක්‍රියාත්මක වෙනවා නම් අන්න තමන්ට පුළුවන් තමන්ගේ අවබෝධය තුලින් මේ අභ්‍යන්තරයේ සැපේම අන්න එහෙම සැපේ මතු කරගෙන කටයුතු කරනකොට අවිද්‍යාව කියන එක තමන් ප්‍රහාණය කරන තැන තමන් ඉන්නවා. දොරටුපාලය ශක්තිමත්. සද්ධා ඉන්ද්‍රිය ප්‍රබලයි. විරි ඉන්ද්‍රිය කෙලස් තවන වීර්ය තමන්ගේ ළඟ තියෙනවා. සමාධිති කියන්නේ සතිය තමන්ගේ ළඟ තියෙනවා. සමාධිය තියෙනවා. මේ හතරම එක හා සමානව තියෙනවා. ප්‍රඥාව තියෙනවා. ඉන්ද්‍රිය බල ධර්ම පහ තමන්ගේ ස්වම් බුද්ධිය තුළින් මතු කරගන්න ශක්ති ප්‍රමාණයට තමන් ඉන්නේ මේ අභ්‍යන්තරයේ මේ ප්‍රතිපatti තුල ක්‍රියාත්මක වෙලා සැපේ භුක්ති විඳින. ඒ සැපය නොනැසෙන සැපයක්. ඒ සැපය සදාකාලික. අන්න ඒ පිළිවෙත තුලින් තමන්ට පුළුවන් දැන් අර සංඛාර සකස් වුනේ කුමක් නිසාද කියලා තමන්ට තමන්ගේ බුද්ධිය තුලින් වැටහෙනවා. සංඛාර සකස් වෙනකොට විඥානයක් සකස් වෙනවා. විඥානීය ක්‍රියාත්මක වෙන්නේ විකෘති මනසින් මස් ඇසින් කියලා තමන්ට අවබෝධ වෙනවා. ඊළඟට ඒ නිසා තමයි නාම රූප සකස් වෙන්නේ. නාම කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ප්‍රඥප්ති. දැන් මේ හැම දිනාටම දාලා තිනවා නමක්. අඳුනගන්න. මේ සවිඥානික වස්තු ඊළඟට අවිඥානික වස්තු තියෙනවා. ඒවට දාලා තිනවා නමක්. මේ සියලු දේවල් අනිත්‍යතාවයටපත් වෙනවා. බුදුහාමුදුරු දේශනා කරා. කන්දානම් භික්කවේ වය ධම්මා සංඛාරා අප්පමාදින සම්පාදේ. සීලුම සංස්කාරයන් ෂේ වෙලා යනවා. තමන්ගේම ස්වම්බුද්ධිය තුලින් ප්‍රමාද නොවි අප්‍රමාදීව මේ පිළිවෙත අනුගමනය කරන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ අපට අනුදැන කතා. මේ පිළිවෙත අනුගමනය කරනවා නම් අන්න තමන්ට පුළුවන් අර නාම රූප පිළිබඳව තමන්ට තමන්ගේම බුද්ධිය තුලින් දකින්න. නාම කියන්නේ දැන් මේ ඇත්තන්ට අඳුන ගැනීමට නමක් දාලා තියෙන මේ ප්‍රඥාව. එතකොට රූප කියන්නේ මේ කයට. මේක ක්ෂණයක් පාසා තමන්ගේම සම්බුද්ධිය තුලින් මේක ජාති ජරා ව්‍යාධි මරණ තත්ත්වයටපත් වෙනවා, අනිත්‍යතාවයටපත් වෙනවා. මේක කෙලවර වෙන්නේ දුකකින් කියලා සම්මුතිය තුල ක්‍රියාත්මක තමන් දකිනවා. පරමාර්ථ පැත්තෙන් අනත්ත්‍යතාවය මේ තිබුණ තත්ත්වෙන් අන්‍ය තත්ත්වයටපත් වෙන කියලා අවබෝධය ලැබමින් නාම රූප ක්‍රියාත්මක කරනවා. මේ නාම රූප ක්‍රියාත්මක වෙන එක තමන්ගේ බුද්ධිය තුලින් හැම විටම දකින්න ඕන. නාමය වෙනම දකින්න ඕන, රූපය වෙනම දකින්න ඕන. නාමයේ ආධාර වුණොත් තමයි රූපේ ක්‍රියාත්මක වෙන්නේ. නාම කියන්නේ චෛසික ධර්මයන්. සිතවිලි. කුසල් අකුසල්. අපි මේක අපේම බුද්ධිය තුලින් අකුසල් කියන එක ප්‍රහාණය කරන ශක්තිය මතු කර ගන්න ඕන. කුසලයේ කියන එක ක්‍රියාත්මක කරන්න ඕන. අත් හැරෙන ස්වභාවය. පුඤ්ඤ පාපී පහීනස්ස. කුසලුත් කරන්න ඕන. අත් හැරෙන ප්‍රතිපදාව තුළින්. සංකත පැත්තෙන් බැහැර වෙලා අසංකත කියන තැන තමන් මතු කරගෙන ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ආයතන, සලායතන.
අර මම මුලින් සඳහන් කළේ චක්කායතනෙ, සෝතායතනෙ නේද? ගන්ධායතනෙ, දිවහායතනෙ, කායායතනෙ, මනායතනෙ. මේ ආයතන. මේවා තමයි අපි සකස් කරමින් ආවේ. නිත්‍ය සුඛාත්මකේ. දැන් මේක අපි අඳුන ගන්න තමයි මේවා දාලා තියෙන්නේ. ඊළඟ පස්ස මේ කයින් එක එක පහස ගන්න පුළුවන්. ඇහෙන් පහස ලබනවා. කනෙන් පහස ලබනවා. නාසයෙන් ගන්ධය ආග්‍රහණය කරලා ඒකේ සුවඳ ගන්ධ කිව්වාම දුගදත් ඒකට අයිති. දැන් මේගොල්ලෝ අර කැමැත්ත අකමැත්තට නම් නේද? ඇහැට දකින්න රූපය ලස්සන රූපයක් නම් ඒකට කැමැති නේද? එක එක ආකාරයෙන් එක එක ගති ලක්ෂණ තියෙනයි මෙතන ඉන්නේ. තවත් කෙනෙකුට කැමැති දේ තවත් කෙනෙකුට අකමැති. තවත් කෙනෙකුට කැමැති මිහිරි සද්දේ තවත් කෙනෙකුට අමිහිරි. තවත් කෙනෙකුට කැමැති ගන්ධය තවත් කෙනෙකුට දුගදා. තවත් කෙනෙකුට කැමැති රසය තවත් කෙනෙකුට නීරසයි. නානත්ත් කාය නානත්ත් සංඥා. මේක තමයි ලෝකේ ස්වභාවය. මේ එක එක්කෙනාගේ ගති ලක්ෂණ විවිධයි. එක එක්කෙනා සංසාරේ ගෙනාපු කුසල අකුසල කර්ම වලට අනුව තමයි සුවකයි ක්‍රියාත්මක වෙන්නේ. මේක තමයි ලෝකේ ස්වභාවය. මේ ලෝකේ ස්වභාවය අවබෝධ කරගත්තට පස්සේ බාහිර ලෝකෙට Taman ඇඟිල්ල දික් කරන්නේ නැහැ. එයා මුලා වෙලා ඉන ගමනක්. එයා මුලාව කියනකින් බැහැර වෙලා නුමුලාව ක්‍රියාත්මක වෙනකොට අන්න එයාගේ පුණ්‍ය ශක්තිය. අන්න එතකොට එයාට වැටහෙනවා මං ඇවිල්ලා තියෙන වැරදි පාරේ. එතකන් ඒ පාරේ යනවා. එයාට සැපයි ඒක. මේක තමයි යථාර්ථය. ඒක අවබෝධ කරගත්තට පස්සේ ලෝකේ බුදුහාමුදුරු හදන්න ගියේ නෑනේ. අඟුලිමාල මිනී මරන බුදුහාමුදුරු ගියාද ඒකට ඉදිරිපත් වෙන්න? වෙලා වෙනකන් හිටියා. අජාසත් තමන්ගේ තාත්තව දස වද දෙනවා බුදුහාමුදුරුන්ට පේනවා. ගියාද බලක්වත්? නෑ. ඒක සිදුවිය යුතු දෙයක්. ඒ අකුසලය. නේද? නමුත් බුදුහාමුදුරුවෝ අජාසත්ව වයින් කළාද? ධර්ම දේශනා කළේ නැද්ද? මොකද තාත්තා මරපු ඒ පාප කර්මේ මතක් වෙන මෙයාගේ හිත ගිනි ගන්න. මෙයාට සැපයක් නැහැ. සතුටෙන් ඉන්න බෑ මෙයාට. ඔය ඉන්න ශාස්ත්‍රූරු හොයාගෙන ගියා එක එක. මක්කලි ගෝසාල, අජිත කේස කම්බල, නිගණ්ඨනාථ පුතේ. කිසි කෙනෙකුගෙන් යාට මේකට විසඳුමක් ලැබුණේ නැහැ. අන්තිමට එන්නේ බුදුහාමුදුරු හොයාගෙන. බුදුහාමුදුරුවෝ මම මේ ගිනි අරගෙන ඉන්නේ මාර්ගේ ගින්න නිවාන. ධර්ම දේශනා කරා. ඒකට බෑ. බුදුහාමුදුරනේ මගේ මේ ගින්න දැන් තමයි නිවුනේ. මට ලොකු සැපයක්. මට ලොකු සැනසීමක්. අනේ බුදුහාමුදුරනේ මං ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක්. ආව ශ්‍රාවකෙක් පිළිඅරගන්න. බුදුන් දහම් සංගුන් ගිය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. බුදුහාමුදුරෝ දෙවි අජාසත් නැගිටලා යනකොට කියන ඔය අජාසත් පේතුරු ඝාතකයෙක් නොවුනා නම් මහණෙනි අද මෙතනින් නැගිටලා යන්නේ සෝවාන් මාර්ගඵල ලබන. ඒ නිසා පින්වතුනි මේ කවුරුත් තමන්ගේ දරුවෝ වුණත් තමන්ගේ අසුරු මිසුරු කරන කවුරුත් ඒ කෙනාගෙන ආපු කුසල කර්ම වලට අනුව ඒ කෙනා සංසාරගෙන ආපු ගති ලක්ෂණට අනුව තමයි ඒ කෙනාගේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. මේක තමයි යථා ස්වභාවය. මේක තමන්ගේ සම්බුද්ධිය තුළින් අවබෝධ කරගත්ත කෙනා ලෝකෙට ඇඟිල්ල දික් කරා. තමන්ගේ බඹයක් පමණ ලෝකෙට ඇඟිල්ල දික් කරලා තමන්ගේ දුර්වලකම් හඳුනගෙන තමන් සුවපත්. ওই විදියට අපි හැමදෙනාම හිතුවොත් කොහොමද? කොච්චර හොඳද? නේද? එතකොට ශාස්ත්‍රීය සමාජයක් නේද? දැහැමි සමාජයක් නේද? එකිනෙකා කලහ කරගන්නවා, වාද කරනවා. දැන් ලෝකේ ස්වභාවය ඕකයිනේ. දඬු මුගුරු අතට ගන්නවා. මොකද මේවට තියෙන තණ්හාවට දාසකම් කරන නිසා. ඒක නේද? මේ ලෝකේ ස්වභාවය. ලෝකේ ස්වභාවය තමන්ගේ බුද්ධියට වැටෙන්න ලෝකෙත් එක්ක එකතු වෙන්නේ. වාන් තරම් ස්ථීන් බුහතු වෙන්න. උදකලාවේ. තමාගේ සැපය තමන්
භුක්ති විඳින්මින් ඉන්නවා. ඒ සැපය පංචේන්ද්‍රියන් හරහා ගන්න සැප නෙමෙයි පින්. මේ ධම්මානුධම්ම ප්‍රතිපatti තුල ක්‍රියාත්මක වෙලා ඒ අභ්‍යන්තරයෙන් අංශුවක් සෛලයක් පාසා මේ ප්‍රජාවන්ගේ මතු කරගන්න සැපය. ඒක නොනැසෙන සැපයක්. පැහැදිලිද? ඊළඟට අර වේදනා මෙතෙක් කල සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා නේද? අපි ඔකනේ පුරුද්දට තිබුණේ. කැමැත්ත අකමැත්ත උඩ දුක්ඛේ අඥානං කියන තැනනේ හිටියේ. දුක පිළිබඳව පිළිසිඳ දැනගත්තේ නෑනේ. මස් ඇසින් බලපු නිසා දුක්ඛ සමුදය අඥානං. තණ්හාව කියන එකට දාසකම් කරපු නිසානේ අපි ඕකට අහුනේ. දුක්ඛ නිරෝධේ අඥානං. ඒ නිසා අපි මේ සංසාරේ අර සැඩ පහට ගහගෙන ගියා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥාන. දැන් අපි ඔකෙන් බැහැර වෙනවා. දැන් අපි මස් ඇසින් බැහැර වෙලා නැනස කියන එක ආධාර කරගෙන හැම විටම ප්‍රඥා ඇස මූදු වෙන විදිහට අපි ක්‍රියාත්මක වෙනවා. ඒ ප්‍රඥා ඇස මූදු වෙන විදිහට ක්‍රියාත්මක වෙනොත් සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා සම්මුතියට මේ සඳහන් කරු ප්‍රඥාත්ති සියල්ලක්ම අයින් කරනවා. අඳුර ගන්න දාපු ඒවා. අර තණ්හාව. දැන් තණ්හාව ප්‍රහාණය කරන තැන ඉන්නේ. සිතට දාසකම් කරන්නේ තණ්හාව ප්‍රහාණය කර. එහෙනම් තණ්හාව නැත්තම් උපාදානයක් ඇති වෙයිද? දැන් අපි මොන පැතිකඩු උපාදාන වෙලා තියෙනවද Tamanට? දැන් Taman තුලින් දකින්න. මම කාටද උපාදාන වෙලා තියෙන්නේ? මම පරිභෝජනය කරන මේ අවිඥානික වස්තුවල රන් දී මුතු මැණික්, ගෙවල් දොරවල්, යාන වාහන මේවට මං දැඩිව උපාදාන වෙලා. එහෙම නැත්නම් දරුවා කෙරේ මගේ උපාදානයක් තියෙනවද? දරුවා කියන්නේ කවුද? දරන රුවා. මේ රුවල් ඔක්කොම. මේකත් රුවා. ඔතනත් නෑ, මෙතනත් නෑ, කොතනත් නෑ. අවබෝධය තමා තුලින් මතුවෙනකොට ඒ අවබෝධය තුලින් තමන්ගේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක කියලා යුතුයකම් කොට ඉෂ්ට කරනවා වෙනදටත් වඩා හොඳට. ඇලෙන්නේ නැහැ. ඇලීමක් තියනවා නම් බැඳීමක් තියෙන්නේ. එතන උපාදානයක් නේ. ගැටෙන්නේ නැහැ. සමහර වෙලාවට අපර නොගැලපෙන දේවල් කරන්න පුළුවන්. එකයි. මොකද එයාගේ ගති ලක්ෂණ, එයාගේ මේ මොහොතේ එයාගේ යට සැපයි. පසු කාලයට සමහරට අවුද වෙන්න පුළුවන්. ඒවා ඉදිරියේ තමන් කම්පා වෙනවා. එහෙම තමන් ඒ පිළිවෙත තුල ඉන්නකොට තමන්ගේ ළඟ තියෙන්නේ ඔක්කොටම මෛත්‍රී. ප්‍රභාකරන්ටත් මෛත්‍රී. දැන් මේ අත්ත ප්‍රභාකරන්ට මෛත්‍රී කරනවද? ප්‍රභාකරන්ට මෛත්‍රී කරනවද? කවුද මෛත්‍රී කරන්න කියන බලන්න කෝ බලමු අත උස්සන්න බලන්න. අන්න හරි. බුදුහාමුදුරුවෝ ඔන්න ඔය දර්ශනය තමයි දුන්නේ. දේවදත්තටත් මෛත්‍රිය. චින්චිමානිකාවටත් මෛත්‍රිය. එහෙනම් ප්‍රභාකරන්ටත් මෛත්‍රිය නේද? දැන් අපි ඔතනද ඉන්නේ? අපි ඔතනද ඉන්නේ? එක පැත්තකට බර වෙලා නේද? අපි මේ පැත්තකට බර වෙලා ඉන්න තාක්කල් අපි සංසාරේ. මොකද්ද පැත්ත? කාම සුකල්ලිකාන යෝගී. කැමැත්ත. ප්‍රභාකරන්ට කැමති නෑ, අකමැත්ත. ඔන්න පැත්තකට දෙපැත්තට. එක පැත්ත. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මච්චිමා ප්‍රතිපදා. මැදොම් පිළිවෙත. මැදමාවතේ ගමන් කරන්න තමන්ගේ බුද්ධිය තුලින් තමන්ට වැරදුනේ කොතනද කියලා තමන් විමර්ශනය කරලා තමන් මෙතන නිවාගෙන තමන්ගේ සැපය තුලින් අන්නයට සැපය ලබනවා. එහෙම නේද? දැන් දරුවා වැරද්දක් කරනකොට තමන්ගේ හිතේ දාහයක් තරහක් ඇති කරගෙන දරුවගේ අඩුපාඩුකම් තමන්ට හදන්න පුළුවන්ද? බෑනේ. එහෙම නෙවෙයි වෙන්න ඕන. තමන්ගේ මෙතන නිවා ගන්න ඕන. ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන්න ඕන. සැපේ මතු කරන සම්මුතියේ දරුවා තමයි. නමුත් තමන්ට පරමාර්ථ පැත්තෙන් දැනෙනවා මේ සංසාරේ මාත් තනියමයි ආවේ.
මේ දරුවා කියන කෙනා තනියමයි ආවේ. මේ සංසාරේ එක්තරා නැවතුම් පොලක්. එයගෙන අපු ශක්තිගුණ තමයි දරුවගේ හිත ක්‍රියාත්මක වෙන්නේ. දරුවගේ ගෝචර ඒ භාවය තමන්ගේ ගති ලක්ෂණ දරුවගේ ගති ලක්ෂණ තමන්ගේ බුද්ධිය තුළින් විමර්ශනය කරලා දරුවට ගැළපෙන විදිහට තමන්ගේ හිත නිවාගෙන දරුවට තරුවන්ගේ අඩුපාඩුකම් පෙන්වලා දෙන්න. ඒ වගේ තමයි ස්වාමි දිනියටත්, ඒ වගේ තමයි තමන්ගේ සහෝදරයාටත්, ඒ වගේ තමයි තමන්ගේ අසල්වැසියන්ටත්, ඒ වගේ තමයි තමන්ගේ ඥාතීන්ටත් ආටත් ඔය ක්‍රමයේ තමයි දෙන්නේ. මේ බුදුහාඳුරන්ගේ දේශනාව. මගේ දේශනාවක් නොවේ. බුදුහාඳුරු දේශනා කරේ කිසිම කෙනෙක් අපට අයින් කරන්න. වැරදි කරන්නේ කවුරුත් අකුසලයේ ආදීනවය නොදන්න නිසා, මුලා වෙච්ච නිසා. එයා මුලාවෙන් බැහැර වෙලා නුමුලාව කටයුතු කරන්න. ඒකට කාලය එනවා. මේ වෙලාවට එයා හරිමාවතට වැටෙනවා. නම් උපාදානය කියන එක ප්‍රහාණය කරන තැන තමයි මතු කරගත්තා නම් නැවත භවයක් තියෙයිද? භවය කියන එක තමයි උදුරලා දැම්මා. ගහ මුලින්ම උදුරලා දාන්න පුළුවන්. අඩුම තරමින් එක ඕගයක් තරණය කරන්න. එතකොට භවයක් නැත්තම් ජාතියක් නෑ නේද? ජාතියක් හැටියට ඉපදුණු නිසා නේද ජරාවටපත් වෙන්නේ? ව්‍යාධියටපත් වෙන්නේ? ජරාවට කියන්නේ වයසට යන එක. ව්‍යාධිය කියන්නේ ලෙඩ වෙන්නේ. ලෙඩ නොවන කෙනෙක් ඉන්නවද? නොමරන කෙනෙක් ඉන්නවද? කාටත් පොදුයි නේද? ඕක අවබෝධ කරගත්තා නම් කලහ කරයිද? වාද කරයිද? ශෝක කරයිද? පපුවට ගහගනීද? දඬු මුගුරු අතට අරගෙන ප්‍රතිවාදියා විනාශ කළ තමනුත් විනාශ වෙයිද? අද ඕක නේද ලෝකේ ස්වභාවය? වැරදිලා නේද? එහෙනම් ලෝකේ ස්වභාවය තමන්ගේ සම්බුද්ධිය තුළින් වටහා ගත්තා නම් ලෝකේ උපාදාන කරගන්නෙත් නැහැ. ලෝකේ ව්‍යාපාද කරගන්නෙත් නැහැ. ලෝකෙට එකතු නොවි තමන් මැදමාවතේ ගමන් කරනවා අන්නමචිමා ප්‍රතිපදා. මේ තුලින් තමන්ට පුළුවන් අපි වහගත්ත නිවන උඩ අපි ඉන්නේ. අපි දැන් නිවන වහගෙන ඉන්නේ. හොඳයි නැද්ද? මොකකින්ද වහගෙන ඉන්නේ? කාමච්ඡන්දයෙන්, ව්‍යාපාදයෙන්, තීන මිද්දෙන්, උද්ධච්ච කුක්කුච්චෙන්, විචිකිච්ඡාවෙන්. මේ පහ අපි ප්‍රහාණය කළා මේ ප්‍රතිපත්ති තුල ඉන්නකොට. මේක ප්‍රහාණය වුණා නම් බුදුහාමුදුරු දේශනා කළා සංයෝජන ධර්ම 10ක්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝය, රූපරාග, අරූපරාග, මාන උද්ධච්ච අවිද්‍යාව. මේ 10 අපි ෂේ කරන්න උත්සාහ ගත්තොත් රහත් මාර්ගඵල ලබන්න. කැමතිද? අඩුම තරමින් සංයෝජන ධර්ම 3ක් ෂේ කරගන්න උත්සාහ ගන්න. හිතන්න එපා ඊළඟ ආත්මේ මිනිස්සු වෙලා නම් උපදී කියලා. මොකද දුර්ලභංච manussත්තම් බුදුහාමුදුරු දේශනා කරා. කන කැස් බෑව විසුදුරෙන් අහස දකින්නවා. ශන සම්පත්තිය ලැබිලා තියෙනවා. සම්බුද්ධ ශාසනයේ තියෙනවා. දේශනා කරපු ධර්මය අපිට ශ්‍රවණය කරන්න පුළුවන් භාග්‍ය ලැබිලා තියෙනවා. ඒ පරිසරයක අපි ඉපදිලා තියෙනවා. මෙච්චර දේවල් තියෙද්දී මේක අපි බැහැර කරනවා නම් වචනෙට සීමා කරනවා නම් මෙතෙන්ට මේ මොහොතේ මේ පන්සලේදී තරක් එක සීමා නෑ. ඒක නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. තමන් උදේට නැගිට පැදුරේ ඉඳලා රැයට නිදා ගන්න යනතුරු තමා විසින්ම තමන්ගේ බුද්ධිය හැමේවලා මේ ධර්මයේ මානසිකාර කරන් උදේ නැගිට පැදුර රැයට නිදා ගන්න තුරු මම මොනවද කළේ? මට වැරදුනේ කොතනද? මම හිතන ආකාරය කොච්චර දුරට ධර්මානුකූලද? තමා තුලින් තමන්ට හැම දෙයක්ම දකින්න පුළුවන් විනිවිදව අන්න මට වැරදුනා මම ඊට පස්සේ මේ වැරද්ද කරන්නේ. කාටද ප්‍රතිඥාව දෙන්නේ? තමන්ටම ප්‍රතිඥාව දෙනවා. තමන්ටම ප්‍රතිඥාව දීලා
තමන් හැමතිස්සෙම රත් වෙන්නේ නැතුව නිවෙනවා. අන්න එහෙම නිවීම මත කර ගන්නකොට අපිට පුළුවන් අපේ මේ සංයෝජන ධර්ම තුන ෂේ කරගත්තා නම් 10 කෙසේ වෙතත් මේ තුනව ෂේ කරගත්තා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බස පරාමාස මේ සංයෝජන ධර්ම තුන ෂේ කරගත්තා නම් අපි සතර අපායෙන් නිදහස් වුණා. කැමතිද? සතර අපායෙන් නිදහස් වෙන්න කැමති නම් මෙන්න මාවත බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාවත. මේ මාවතේ යන්න තමන් උත්සාහ ගන්න ඕන සීමා රහිතව. සිල් සමාදන් වෙන දවසට පමණක් නොවේ. සම්මත ලෝකේ ස්වාමි පුරුෂයා, දරුවෝ, ඥාතියෝ, අසල් වැසියෝ මේ හැම දෙනාත් එක්කම තමන් සම්බන්ධකම් පවත්වනවා. ඒක කරන්න ඕන. අපිට තනියෙන් ජීවත් වෙන්න බෑ. එක එක්කෙනාගේ ආධාර අපට අවශ්‍යයි. ඒක ಜಾති ආගම් ભેදයක් නෑ. අපි කවුරුත් මිනිස්සුයෝ. මනුස්සත්වයේ නාමයෙන් අපි කටයුතු කරනවා නම් ಜಾති ભેද, ආගම් ભેද, දුප්පත් පොසත් ભેද, කුල ભેද, වර්ණ ભેද මොකක්වත් නැහැ. බුදුහාඳුරන්ගේ දර්ශනීය සකල සීල ලෝක වැසි මනුස්ස තත්වයාටමයි. මේ මිනිස්සයා කියන කෙනා තමයි මනස උසස් කෙනා. මනස උසස් කෙනා තමයි සම්මා සම්බුද්ධ ශක්තිය මතු කරගන්න පුළුවන් කම ලැබෙන්නේ. පසේ බුදු වෙන්න පුළුවන් වෙන්නේ. මහා රහත් බෝධිය සාක්ෂාත් කරගන්න පුළුවන්. මෙච්චර උත්තරීතර නිදහස් දර්ශනයක් බුදුහාමුදුරුව අපට දේශනා කළේ. මේක අපි බැහැර කරනවා නම් අපි විසින්ම අපේ වල කපාගත්ත වෙනවා. අපි විසින්ම මේ දැක මේ නිවන අර ඇස්පේ නැති අන්ධයාට මාණික්කයක් පයේ ගැටුණත් යට පේන්නේ නැහැ. ඒක පයින් ගහලා. ඒ වගේ තමයි. අපි ඇස් තිබුණාට ඇස් නැති අන්ධයෝ වගේ කටයුතු කරනවා නම්, කන් තිබුණාට කන් ඇහෙන්නේ නැති බිහිරෝ වගේ කටයුතු කරනවා නම්, මන්ද බුද්ධික භාවයෙන් ඉන්න මන්ද බුද්ධික වගේ කටයුතු කරනවා නම් අපි යන්නේ කොහෙද කියලා අපිවත් දන්නේ නැහැ පිටු. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ සබ්බේ පෘථග්ජනා උම්මන්තක. අන්තෝ ජටා බහි ජටා. ජටාය ගටිතා පජා. අතුලත් ගැට පිටත් ගැට මිනිස්සු ගැට ලෙහෙනවා පෘථග්ජන භාවයෙන් යුතුව. ගැට එකක් ලෙහෙනකොට ගැට 100ක් තවත් තියෙනවා. මේක නේද අපි කරේ? එහෙනම් තමන් විසීම තමන්ගේ ස්වම්බුද්ධිය තුළින් මේ උතුම් ප්‍රතිපදාව තුළ ක්‍රියාත්මක වෙලා තිරිසන් අපාය නිදහස් වෙන්න, പ്രേත අපාය නිදහස් වෙන්න, අසුර අපාය නිදහස් වෙන්න, නිරයෙන් නිදහස් වෙන්න මේ සතර අපාය නිදහස් වුණා නම් තමයි සෝවාන් මාර්ගඵල ලබන්න පුළුවන්. සත්ත්ව පුද්ගල ස්වභාවයට එහා ගිය ධර්ම ශක්තිය බුදුහාඳුර දෙත. ඒ අනුව තමන්ට පිළිවෙත් පුරන් මේ දහම් බිඳ අමාවැස්සක් වේවා. මේ සම්බුද්ධ ශාසනයේදීම මේ හැමදිනාටම තමන්ගේම ස්වම්බුද්ධිය තුළින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමිසැනගී වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න මේ උතුම් දහම් කාරණා ටික භාග්‍යම වේවා, ඖෂධයක්ම වේවා කියලා අපි ආශිර්වාද. හොඳයි, අද මේ පින්කමේ දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ පානොළුව ශක්ති සුබදාස් සාධක සමිතිය විසින් තමයි මේකේ දායකත්වය ලබාගෙන තින්නේ. ඒ වගේම එගොඩ පානොළුව මිල්ලගහවත්ත සුබ සපුමල් උයන ප්‍රදේශයේ ඒ සියලු සදහැවතියන් විසින් තමයි මේ පින්කම එක් දායකත්වයක් ලබාගෙන තිබෙන්නේ. ඒ වගේම ඩී.එස්. මාතරගේ උපාසික පින්වත් මාතාව මේ පින්කමේ තවත් දායකයෙක් බවට පත් වෙලා තිබෙනවා. එතුමියගේ නමින් මිය පරලොව යන්ට යෙදුණු එල්.එස්. සිරිසේන පින්වත් මහත්මයාට පින් අනුමෝදන් කිරීමට, ඒ වගේම ඒ පානොළුව ශක්ති සුබසාධක සමිතිය එගොඩ කල්නි මිල්ලන ගහවත්ත සපුමල් උයන ප්‍රදේශයේ ඒ සියලුම ප්‍රදේශවාසීන් සමාජිකයන් විසින් මේ පින්කමේ දායකත්වය ලබාගෙන කටයුතු කරලා ඒ සමිතියේ සමාජිකත්වය ලැබමින් නිලතර දරමින් මිය පරලොව යන්ට දුණු සියලුම මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන චේතනාවත් සුඛීව ජීවත් වෙන ඒ පින්වත් මෑණියන් වහන්සේ ඇතුළු දුවා දරුවන් හැම දිනාට ආශිර්වාද කිරීමටත්, ඒ වගේම ඒ පානොළුව ශක්ති සුබදාසක සංගමේ නිලධාරිතුමල්ලට, සමාජිකාවන්ට
කාර්යක සභිකයන්ට ඒ හැම දිනාටමත් ආශිර්වාද පතා තමයි මේ අද පින්කම සිද්ධ කරේ. ඒ නිසා ඒ සියලු හැම දිනාගෙම නම් මිය පරණ සියලු මියගේ ඥාතීන්ට මේ ධර්මයේ ශ්‍රවණය කරපු උවැසියන් නම් මිය පරලෝ යන මියගේ ඥාතීන්ට ඒ වගේම අපේ පූජනීය මෙන්ම අනිකුත් පූජනීය ශාසනික කටයුතු සිද්ධ කර අපවත් වීවදාල මහා බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ඒ වගේම මේ පුණ්‍ය භූමියේ මේ අනිකුත් පූජනීය දායකත්වයේ ධර්මයේ මිය පරණ දායක සතර පෙරළියේ දායක කාරකාදීන්ට රට දෑවෙනින් සේවය කළ දීපිදුවව රණවිරුවන්ට සුනාමි ව්‍යසනයෙන් ජල ගැලීම් වලින් නායම් වලින් නොඑක ආකාරයෙන් ආපදාට සියලුම මීගිය ඥාතීන්ට ඔබ අප මෙන්ම සියලු අසල්වැසි ගම්වැසි නගරවැසි රටවැසි ලෝවැසියන් නමින් මිය පරණ සියලු මීගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා යම් සතරත වැරද්දක් නිසා දුගතිගාමි ස්ථානික උප්පති ලැබෙන දුගතිගාමි ස්ථානයෙන් අත මිදේවා සුගතිගාමි තත්ත්වයටපත් වෙත්වා සුගතිගාමි ස්ථානික සුගතිගාමි තත්ත්වයේ වඩාත් වර්ධනය කරගනිත්වා කෙලවර උතුම් අමහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම අද මේ පින්වත් පිරිස වගේම සවත් පිරිසක් සාදුකාර දෙපින් අනුමෝදන් කරන සෑදී පැහැදී සිටින සදේවලවට අධිපති සක්‍රදයන් වහන්සේ පුන් දසරාඩ විරුඩ විරූපාක්ෂ වෛස්තර සතරවන් දිවි හාමුදුරන් වහන්සේලා සියලුම දිව්‍ය ලෝකවල දිව්‍ය රාජ්‍යෝත්පයන් වහන්සේලා බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා මේ පින්බිම ආරක්ෂා දිව්‍ය දේවතාවුන් වහන්සේලා අනුමෝදන් වෙත්වා දිව්‍ය ආශිතුරු බ්‍රහ්මසිතුරු වර්ධනීය ප්‍රාර්ථනීය බෝධියකින් අමහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරය දීලා දිව්‍යයන්ට පින් අනුමෝදන් කරන්න පළමු කොට ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා එත්තවචාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ නාගා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා මිගි ඥාතින්ට පින් අනුමෝදන් කරන ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ආය වාගේම අවසාන වශයෙන් මේ උතුම් පින්කමට දායකත්වයෙන් දරපු හැම දිනාගේම දරුවන් ඒ වගේ මේ හැම දිනාම සම්මත ලෝකේ කරන කියන රැකී ආරක්ෂා කටයුතු වෙළඳ ව්‍යාපාරික ගොවි සම්පත් කටයුතු ඒ තමන් ඉදිරි අනාගත ඉලක්ක කරන යහපත් කර සියල්ලම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැම දිනාගේම සියලුම යහපත් අභිලාෂයන් මුදුන්පත් කරගන්න මේ උතුම් දහම් දේශනාව අසලා ලබාගත් කුසල සම්භාරයන් මහත්ඵල මහානිසංසයක් වෙත්වා සංසාර බය දකිමින් මේ සංසාර ගමන කෙටි කරගන්න මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ඔබ හැම දිනාටම මේ මුදාාරතර කුසල සම්භාරයේ මහත් ආනිසංසයක් වෙත් අවසාන වශයෙන් දෙවියන්ට මීගිය ඥාතීන්ට ඔබ හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමේෂණෙහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් ආબોධ කරගන්න හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. අභිවාදන සීලෙච්ච නිච්ඡං වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු